පුතේ මං ආවා. ඊතර පුතේ ගන්න සැප්තැම්බර් නිබන්ධනයේ තව තියෙනවා ගණන් කීයද 3ක් ජ්‍යාමිතිය ගාන ඇරෙන්න ඉතුරු ගණන් දෙක අපි හදමු. හරි. ඉතුරු ගණන් දෙක හදලා අපි සැප්තැම්බර් නිබන්ධන ඉවර කරනවා. හරි. එතකොට සැප්තැම්බර් නිබන්ධනයේ 19 වෙනි පිටුවේ 9 වෙනි ගාන 19 වෙනි පිටුවේ 9 වෙනි ගාන. එතකොට ඒකේ දීලා තියෙනවා මෙහෙම A උපකුලකයක් වේ B. A සමානයි 17යි. ඊගාට NB සමානයි 25යි. NA අනුපූරකය සමානයි 15යි. මේ තොරතුරු වෙන් රූපයක දක්වන්න. එතන පුතේ A කියන එක උපකුලකයක් වෙනවා නම් A කියන රවුම ඇතුලේ තියෙන්න ඕනේ. B කියන රවුම පිටින් තියෙන්න ඕනේ. මෙන්න උප එක්කෙනා ඇතුලේ. අනිත් එක්කෙනා පිට. මේක සර්වත්‍ර කුලකය. මේකට මෙහෙම අඳින්න බෑ කුලක දෙක A හා B කියලා. A කියන කුලකේ උපකුලකයක් වෙනවා B වල. එහෙනම් A ඇතුලේ B පිට. ඒකයි මේකේ අදහස. දැන් බලන්න සම්පූර්ණ කරන්න වෙන රූපය. දැන් මතකද දන්නේ කුලක. දැන් මතකද දන්නේ කුලක. වෙන් රූපේ සම්පූර්ණ කරන්න. A උපකුලකයක් වේ B. ඒක නිසා A රවුම ඇතුලේ. B රවුම පිට. A කුලකයේ අවයව ගන්න 17යි. මෙන්න මේ A කුලකයට අවයව 17යි. B කුලකයේ අවයව 25යි. B කියන රවුමට 25යි. 25න් පුතේ දැනටම 17ක් ඉන්නවා. B කුලකයේ අවයව ගන්න 25යි. 25න් 17ක් දැන්ට ඉන්නවා. එහෙනම් තව 8 දෙනෙක් අඩුයි. එහෙනම් 8 දෙනා මෙතෙන්ට දාන්න ඕනේ. B කුලකයේ අවයව 25යි. 25ක් වෙන්න මෙතන 17ක් ඉන්නවා නම් ඒ රවුමට පිටින් මෙතන ඉන්න ඕනේ 8ක්. ඒ අනුපූරකයේ අවයව 15යි. ඒ අනුපූරකය කියන්නේ ඒට අයිති නැති හරියේ. මේක ඒට අයිති නැති හරියේ 15ක් ඉන්න නම් දැනට 8ක් ඉන්නවා ඒට අයිති නැති හරියේ. ඒක 15ක් වෙන්න රවුම් දෙකට පිටින් ඉන්න ඕනේ 7ක්. ඒතර වෙන් රූපය ඕකයි. දැන් ආන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ ඡේදනයේ බියෙන් සර්වත්‍ර කුලකයේ n ඒ මේලයේ බියෙන් එතකොට පුතේ A ඡේදනයේ Bn කියන්නේ මොකද්ද? Aටයි Bටයි දෙකටම පොදු අවයව ගන්න. මේ 7 Aටවත් Bටවත් අයිති නෑ. මේ 8 Aට අයිති නෑ. මේ 17 දෙනා A රවුමටත් අයිති B රවුමටත් අයිති. එහෙනම් A ඡේදනයේ Bn කියන්නේ 17යි. එතකොට මේකේ සර්වත්‍ර කුලකයේ අවයව ගන්න. ඔක්කොම අවයව 17යි 8යි 25යි 25යි 7යි 32යි.
ඒ මේලේ බීෙන් ඒ මේලේ බී කියන්නේ ඒ හා බී වල ඔක්කොම මේකේ ඒ හා බී වල ඔක්කොම තියෙනවා අවයව 17යි මේ 8යි ඒ හා බී වල ඔක්කොම තියෙනවා 25 මේක හතරවෙනි කොටස මේක හතරවෙනි කොටස කියනවා ඒ කුලකේ අවයව ගාන එකතු කිරීම බී කුලකේ අවයව ගාන අඩු කිරීම ඒ ඡේදනයේ බී වෙනවල අවයව ගාන සමානයි ඒ මේලේ බී කුලකේ අවයව ගාන බව. ඒතර මේකේ වම් පැත්ත වාපෑ වම් පැත්තේ තියෙන්නේ ඒ කුලකේ අවයව ගාන එකතු කිරීම බී කුලකේ අවයව ගාන අඩු කිරීම ඒ ඡේදනයේ බී කුලකේ අවයව ගාන. ඕකට ආදේශ කළා කීයක් එනවද බලන්න. මේ සත්‍යාපනය කරන්න තියෙන එකේ වම් පැත්ත. වම් පැත්ත ලියලා ඒකට ආදේශ කරන්න. ඒ කුලකේ අවයව ගාන 17යි නේ මෙතනින් ගත්තයි නැත්නම් ගානේ දුන්න 17යි. බී කුලකේ අවයව ගාන දුන්නනේ 25නේ. ඒ ඡේදනයේ බී කුලකේ අවයව ගාන අපි හැදුවානේ 17යි. ඔක සුළු කළොත් 17ට 17 කැපෙනවා 25යි. දකුණු පැත්තේ මේලේ බී කුලකේ අවයව ගාන. ඒ මේලේ බී කුලකේ අවයව ගාන අපි හැදුවනේ 25නේ. මේ තියෙන්නේ අපි හදලා 25නේ. දැන් වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. එහෙනම් අපිට ලියුව හැකියම නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත. එම නිසා වම් පැත්තට ඒ කුලකේ අවයව ගාන ධන බී කුලකේ අවයව ගාන ඍණ ඒ ඡේදනයේ බී කුලකේ අවයව ගාන සමානයි ඒ මේලේ බී කුලකේ අවයව ගාන. සත්‍යාපනය කළා. ඕනම සත්‍යාපනය කිරීමේදී අපි කරන්නේ වම් පැත්තට උත්තරේ ගන්නවා දකුණු පැත්තට උත්තරේ ගන්නවා. ඒ දෙක සමාන වෙන්න ඕනේ සත්‍ය වෙන්න නම්. 10 වෙනි ප්‍රශ්නේ නිර්මාණ ගානක්. අපි 10 වෙනි ප්‍රශ්නේ නවත්තනවා. 10 වෙනි ප්‍රශ්නේ නිර්මාණ ගානක්. දැන් පටන් ගන්න. පොඩ්ඩක් වේගය වැඩි කරන්න පුතේ. දාවෙනි ගාන පටන් ගන්න පුතේ. උදේ පටන් ගන්න 10 වෙනි ගාන. වේගය වැඩි කරන්න ඕනේ. වේගය වැඩි කරන්න ඕනේ පොතේ.
10වෙනි ගාන කියනවා PQ සමානයි 10යි PR සමානයි 6යි QR සමානයි 8යි වූ ත්‍රිකෝණය නිර්මාණය කර PQR කෝණය මැන ලියන්න. 10වෙනි ගානේ PQ 10යි PR 6යි QR 8යි. මේක නිර්මාණය කළ PRQ මෙන්න මේ කෝණය මැනලා ලියන්න. ඉස්සෙල්ලා මඳින්න සෙන්ටිමීටර් 10ක් දිගට PQ. උපිටිකල් ලොකුවට එනවා. 10කට වඩා වැඩියෙන් දිග රේඛාවක් ගන්න. රේඛා මත තියලා ඡාපයක් කපන්න. මේ රේඛාවේ ඡාපයේ මත තියලා ආපහු ඡාපය කපන්න. මෙන්න PQ. R ලක්ෂය හොයාගත්ත හැකි P වල ඉඳලා 6ක් ඈතුණුත් Q වල ඉඳලා 8ක් ඈතුණුත්. ඒතකොට අපි කව කට්ටට ගන්නවා සෙන්ටිමීටර් 8ක් මන් දල වශයෙන් ගන්නවා. සෙන්ටිමීටර් 8ක් අරගෙන Q වල ඉඳලා ඡාපයක් කපන්න. සෙන්ටිමීටර් 8ක් අරගෙන Q වල ඉඳලා ඡාපයක් කපන්න. සෙන්ටිමීටර් 6ක් අරගෙන P වල ඉඳලා ඡාපයක් කපන්න. මේ ඡාප දෙක කැපිච්ච තැන R. මෙන්න PQR ත්‍රිකෝණය. මෙන්න Q වල ඉඳලා 8ක් ඈතින් ඡාපය කැපුවා. එතකොට මෙතන P වල ඉඳලා 6ක් ඈතින් ඡාපය කැපුවා. මෙන්න PQR කියන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය නිර්මාණය කරන්නලු. දැන් පුතේ ඉතුරු ටික අඳින්න. මේකේ දෙවෙනි කොටස අන්න මේකේ PRQ කෝණය මැන ලියන්න. මෙතෙන්ට කෝණමානය තියන්න. මේ විදිහට කෝණමානය තියලා මෙන්න මේ කෝණය මැනලා Tamanට එන උත්තරේ ලියන්න. R වලටයි කෝණමානය තියන්න. R වලට කෝණමානය තියන්න මෙහෙම. මේ කෝණයම අයිනවා නම් මේතන බිඳුවේ ඉඳලා ගෙනගෙන යන්න. බිඳුවේ ඉඳලා ගෙනගෙන යන්න. එතකොට මේ කෝණය මැන ලියන්න. ඊගාට කියනවා PR රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. මෙන්න PR රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳින්න නම් මේ දිගින් භාගයකට වඩා වැඩි අරගෙන මේ පැත්තේ ඡාපයයි මේ පැත්තේ ඡාපයයි. මෙන්න P කේන්ද්‍ර කරගෙන ඡාප කැපුවා. ඊගාට R කේන්ද්‍ර කරගෙන එම ඡාප දෙක කපන්න.
මෙන්න P කේන්ද්‍ර කරගෙන චාප කැපුවා. මෙන්න ඊගාට R කේන්ද්‍ර කරගෙන චාප කැපුවා. මෙන්න PR රේඛාවේ ලම්බ සමච්ඡේදකය. PR දිගින් භාගයකට වඩා වැඩි අරගෙන එතකොට PR රේඛාවේ දිගින් භාගයකට වඩා වැඩි අරගෙන ඊතර P වලයි R වලයි තියලා චාප කපනවා. මේ තියෙන්නේ PR රේඛාවේ ලම්බ සමච්ඡේදකය. මේක ඇඳාම බලන්න ඕනේ දල වශයෙන් PR ට ලම්බකද මේක මැදින් වගේ ගිහිල්ලා තියෙනවද කියලා. ඊගාට කියනවා QR පාදයේ ලම්බ සමච්ඡේදකය. මෙන්න QR දිගින් භාගයකට වඩා වැඩි අරගෙන මෙන්න R වල ඉඳලා චාප කපනවා. ඊගාට Q වල ඉඳලා චාප කපනවා. මෙන්න QR රේඛාවේ ලම්බ සමච්ඡේදකය. මංකොල පාටින් දක්වලා තියෙන QR රේඛාවේ ලම්බ සමච්ඡේදකය. දුඹුරු පාටින් දක්වලා තියෙන PR රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදක හමු වන ස්ථානයේ T ලෙස නම් කර මේ ලම්බ සමච්ඡේදක දෙක හමු වන ස්ථානය P ලෙස නම් කර PT දිගමැන ලියන්න. PT යා කළා මේක අඩි කෝදුවෙන් මනින්න. අඩි කෝදුවෙන් මැනලා Tamanට එන උත්තරේ ලියන්න. සෙන්ටිමීටර් 5 නම් එන්නේ සෙන්ටිමීටර් 5යි Tamanට එන උත්තරේ. සමහරට ඊට වඩා වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. පුතේ අපි සැප්තැම්බර් මාසයේ නිබන්ධනය උතනින් අවසන් කරනවා. අපි ප්‍රශ්නාංක 12 හැදුවා 11 විතරයි හැදුවේ නැත්තේ. දැන් ගන්න ඔක්තෝබර් මාසයේ නිබන්ධනය. දැන් අපි දීලා තියෙන අවසාන වාර විභාගෙට එන ප්‍රශ්න පත්‍ර. ඔක්තෝබර් මාසයේ නිබන්ධනේ ඒතර මුලින්ම තියෙන බස්සායන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අවසාන වාර විභාගය 2020. මේකේ තියෙන කෙටි ප්‍රශ්න 25න් තාම උගන්වලා නැත්තේ 19 වෙනි ප්‍රශ්නේ විතරයි. ඊටු ටික ඔක්කොම හදන්න. දැන් පුතේ පටන් ගන්න. වේගය නම් වැඩි කරන්න ඕනේ පුතේ නැතුව නම් බෑ. හරිද? දැන් ගන්න ඔක්තෝබර් මාසයේ නිබන්ධනයේ මුලින්ම තියෙන පළවෙනි පිටුවේ තියෙන කෙටි ප්‍රශ්න ටික. මිනිසුන් 4 දෙනෙකුට දින 6කට ප්‍රමාණවත් වන ආහාර. මිනිස්සු 4කට දින 6යි කියන්නේ මිනිහෙකුට දින 24යි. මිනිස්සු 4 දෙනෙකුට දින 6ක් කියන්නේ එක මිනිහෙකුට නම් දින 24යි. වන ආහාර ප්‍රමාණය මෙන්න මේ ආහාර ප්‍රමාණය මිනිසුන් 12කට දින කීයකට ප්‍රමාණවත්ද? දින ගණන. ඔය තියෙන උගල්ලා තියෙන්නේ 24 බෙදනවා 12න් 2යි.
සංඛ්‍යා දෙකක කුඩාපදු ගුණාකාරයේ 12x වර්ගයයි. සංඛ්‍යා දෙකක කුඩාපදු ගුණාකාරයේ 12x වර්ගයේ y වේ. ඉන් එක සංඛ්‍යාවක් 4x වර්ගය. 4 කියන්නේ 2 වර්ග x වර්ගය. දැන් අපෙන් අහනවා අනික් සංඛ්‍යාව කුමක්ද කියලා. මෙන්න මේ සංඛ්‍යාව අහන්න. මොකද්ද වෙන්න ඕනේ? කුඩාපදු ගුණාකාරයේ 12ක් එන්න නම් මෙතන 2 වර්ගයේ 4යි. නේ? ඒතොර මෙතෙන්ට y එන්න ඕනේ. y එන්න නම් මේ y වර්ගයේ තියෙන එක තියෙන්න බෑ. මෙතන කුඩාපදු ගුණාකාරය මේකට x වර්ගය නම් එතකොට මේක වෙන්නත් බෑ. මේක වෙන්නත් බෑ. එහෙනම් වෙන්න පුළුවන් 6x වර්ගවයි. එතකොට 6යි කියන්නේ 2 වර්ගයේ වැඩි කිරීම 3. වැඩි කිරීම x වර්ගයේ වැඩි කිරීම y. ඒතර කුඩාපදු ගුණාකාරයට 2 වර්ගයයි 3යි වැඩි කළොත් 12යි. x වර්ගය ගන්න ඕනේ y ගන්න ඕනේ. උත්තර වෙන්නේ 6x වර්ගයේ y. මට ඉස්සර වෙන්න. මෙහි දැක්වෙන වෙන් රූපේ A ඡේදනයේ B වල අනුපූරකය මගින් දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. එතර පුතේ A ඡේදනයේ B කියන්නේ මැද ටික. ඕන මේක අනුපූරකය කියන්නේ ඒ ටික නැතුව ඉතුරු ටික. A ඡේදනයේ B කියන්නේ මැද ටික. ඒකේ අනුපූරකය කියන්නේ ඒ ටික නැතුව වටේ ඉතුරු ටික. ඕනම එකක අනුපූරකය කියන්නේ ඒකයි. මේක සුළු කරන්න 2යි 3යි කුඩාපදු ගුණාකාරයේ 6යි අකුරු වල y. දැන් හදාගෙන යන්න. දැන් පුතේ හදාගෙන යන්න. හයයි වයිට 2යි y ඒව පුතේ 3යි. 6යි වයිට 2යි y ඒව 3යි 3 වරක් එක 3යි. 6යි වයිට 3යි y ඒව 2යි. 6යි වයිට 3යි y ඒව 2යි. දෙවරක් එක 2යි. එතකොට එනවා 5 බෙදීම 6යි y. ඊට වඩා සුළු වෙන්නේ නැහැ. මට ඉස්සර වෙන්න ඕනේ මට ඉස්සර වෙන්න ඕනේ.
අනේ පුතේ මට ඉස්සර වෙන නැත්තම් වැඩක් නැහැ මේ ගණන් ටික හදන එකේ. මට ඉස්සර එන්න පොඩි වෙලාවක් දෙනවා. වේගය වැඩි කරන්න පුතේ. ඒ දන B 160යි නම් B වලාගේ මේ වටභාගය පුතේ 180නේ. එතකොට මේකේ වටභාගය 180 නම් 180ෙන් 60ක් අඩු කළොත් ඒ වලාගේ 120යි. ඒ වෙනුවට 120 ආදේශ කළ හැකියි. මේ පැත්ත 60යි නම් මේ පැත්ත 120යි. ඒ වෙනුවට 120යි. ප්‍රශ්නාංක 6 කියන්නේ 32 දෙකේ කීවෙනි බලයද මේ හිස් තැන 32 ලැබෙන්නේ දෙවරක් 2 4යි 8යි 16යි 32යි දෙකේ 5 වෙනි බලය ලොග් දෙකේ 32 32 ලඝු ගණකය කියන්නේ දර්ශකය 32යි කියන්නේ දෙකේ පාදයෙන් 5 ලඝු ගණකය 5යි.
මේක හත්වෙනි ප්‍රශ්නේ බලන්න. එක්තරා සංඛ්‍යාවක වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණය 5.4ක් නම් එම සංඛ්‍යාව කවර පූර්ණ සංඛ්‍යා වර්ග දෙක පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතර පීඩයිද 25 සහ 36 අතර. මොකද පුතේ 25 වර්ගමූලයේ 5යි 36 වර්ගමූලයේ 6යි 5.4ක් එන්න නම් 25යි 36යි අතර වෙන්න ඕනේ. මේක විසඳන් එක යටේ සමානයි. ඍණ එක ධන එකක් මොනොත් කීයද 3යි. දැන් හරහාට වැඩි කරලා විසඳන්න. ඔයා දන්නේ 11 ඍණේ නේද? මේක පුතේ ඕනනම් හරහාට වැඩි කරමුකෝ. දෙන්න දෙපැත්තේ සමාන ලකුණ මැද්දේ නම් හරහාට වැඩි කළා හැකිනේ. ඒ 3ෙන් වැඩි කළොත් එනවා 3යි. එක එකෙන් වැඩි කළොත් කීයද 1යි. ඒව තනි කරන්න 3ෙන් බෙදනවා. මේ පැත්තේ බෙදීම 3 ඕනේ අනිත් පැත්තේ බෙදීම 3 ඇති. මේකේ 9 වෙනි ගාන රූපේ XC අගය. එතකොට මේ රේඛා දෙක සමාන්තර නම් පුතේ මේ තියෙන F අකුර හැඩ යන්නේ. F අකුර හැඩයට උඩයි තියෙන කෝණ දෙක සමානයි. මේක 50 නම් මේක 50යි. මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180යි. මේ පුංචි ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180යි. 180න් 60යි 50යි කියන්නේ 110 නම් ඒතර x වලට එන්න ඕනේ 70යි. බාණ්ඩ ඊගාව ගානේ අඩුවක් තියෙනවා මල්ලක එක සමාන රතු පාට නිල් පාට සහ කොළ පාට වීදුරු බෝල සමාන ප්‍රමාණයක් ඇත. මල්ලේ ඇති මුළු බෝල ගාන 9ක් නම් මල්ලෙන් ඉවතට ගන්නා බෝලයක් බෝලයක් කියන එක වැදිලා නැහැ. බෝලයක් රතු පාට එකක් වීමේ සම්භාවිතාව. මල්ලෙන් ඉවතට ගන්නා බෝලයක් කියන එක එතන වැදිලා නැහැ. බෝලයක් රතු පාට එකක් වීමේ සම්භාවිතාව. ඒතර ඔක්කොම බෝල 9යි. සමානව තියෙනවා නම් රතු 3යි නිල් 3යි කොළ 3යි. මේකෙන් බෝලයක් ඉවතට ගත්තොත් රතු එකක් ලැබීම 9න් 3යි. කොසුළු කොළොත් වෙන්නේ 3න් 1යි.
හදාගෙන යන්න ඉදිරි ටික. ඉතින් තුන්වෙනි වාරයට ආපු ප්‍රශ්න පුතේ. හරි. මේ මට්ටම තමයි ඔයගලන්ට දෙන්නේ. ප්‍රශ්නාංක 11 කියනවා රූපයේ දැක්වෙන ඝනකයේ පැත්තක දිග 500 නම් ඝනකයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මොකද පුතේ ඝනකයක් කිව්වේ? දිග පළල උස සමානයි. මේ තියෙන්නේ ඝනකයක්. දිග පළල උස සමානයි. මේකේ දිගත් 5යි පළලත් 5යි උසත් 5යි. ඒතර මේක එක පෘෂ්ඨයක වර්ගඵලය කිය 5 වැඩි කිරීම 5. එක පෘෂ්ඨයක වර්ගඵලය කියන්නේ 5 වැඩි කිරීම 5. ඒ වගේ පෘෂ්ඨ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. 5 වැඩි කිරීම 5 ඒවා 6යි මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලයේ 5 වැඩි කිරීම 5 ඒවා 6යි. පස්සරප්පා 25යි 25 ඒවා 6ක් කියද 150යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර්. මේකේ සාධක සොයන්න මතකයිද? මුලයි අගයි වැඩි කළොත් ඍණ 14යි x වර්ගය. ඍණාවුත් එකක් ඍණ එකක් දන්න. දෙවරක් 7 14යි 7න් දෙකක් කීයද 5යි. ඍණ 5ක් එන්න මෙයා ඍණ වෙන්න ඕනේ. එතකොට මේ දෙක සුළු කළොත් ඍණ 5ක් වෙන්නේ. ඍණ ගාවට 7යි ධන ගාවට 2යි xx. දැන් මැද පදේ වෙනකොට ඔය දෙන්න ලියලා සාධක සොයන්න. දැන් හදන්න ඊටු ටික. මේක පේලියක් මං හෙදුවා. දැන් හදාගෙන යන්න. දැන් හදාගෙන යන්න. මුල දෙන්නට x පොදු වෙනවා අග දෙන්නට 2 පොදු වෙනවා. මේ දෙන්නට x පොදුයි. ඉතුරු වෙනවා x ඍණ 7. මේ දෙන්නට ධන 2 පොදුයි. පුතේ බලන්න මේ දෙන්නට පොදු සාධක ගත්තොත් දෙක ගත්තොත් x ඍණ 7 ඉතුරුයි. දැන් පොදු වෙච්ච වරහන x ඍණ 7 ඊගා වරහන්ට එන්නේ පුතේ x ධන 2. දැන් හදාගෙන යන්න 13 වෙනි ප්‍රශ්නේ ඉඳලා. පුතේ පටන් ගමු 13 ඉඳලා
13 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය ඕවේ AOB කෝණය 100යි. අපෙන් අහනවා OAB කෝණය. OAB කෝණය මේක. මේ කෝණ තුනේම එකතුව පුතේ 180යි. 180න් 100ක් අඩු කළොත් කීයද 80යි. මේ දෙන්නට 80යි. මේ අරයයි සමාන නිසා 80 බෙදෙන්න ඕනේ දෙකෙන්. අංශක 40යි. 14 රූපයේ දැක්වෙන අර්ධ වෘත්තයේ පරිමිතිය 30යි. එතකොට මේ වෘත්තයේ පරිමිතිය 36යි. ඒතර මේකේ පරිමිතිය කියන්නේ පුතේ මේ වටේ දිග. මේ වටේ ඔක්කොම දිග 36යි. ඒතර මේකේ අරය 7යි. මේකේ අරය 7යි නම් විස්කම්බේ 14යි. අපෙන් අහනවා ඡාප කොටසේ දිග. සම්පූර්ණ දිග 36යි පරිමිතිය. ඒකෙන් අඩු කරනවා මේ අරය දෙක 14ක්. තිස්සයින් 14ක් අඩු කළොත් 22යි cm. පාලොස්වෙනි ගාන. පාලොස්වෙනි ගාන කියන්නේ පහත සඳහන් වාක්‍ය නිවැරදි නම් ඉදිරියෙන් ඇති කොටුව තුල හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. සමාන්ත්‍රාශ්‍රයක සියලුම පාද සමාන වේ. සමාන්ත්‍රාශ්‍රයක සියලුම පාද සමාන වෙන්නේ නැහැ නේ පුතේ. සම්මුඛ පාද යුගල් විතරනේ සමාන වෙන්නේ. නේද? සියලුම පාද සමාන වෙන්නේ මොනවද? රොම්බසේ සහ සමචතුරස්‍රේ. රොම්බසේ සහ සමචතුරස්‍රේ තමයි සියලුම පාද සමාන වෙන්නේ. සමාන්ත්‍රාශ්‍රය එහෙම වෙන්නේ නැහැ. ඒක වැරදි. රොම්බසේක විකර්ණ එකිනෙකව ලම්බකව සමච්ඡේදනය වේ. විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙන්නේ මොනවද? රොම්බසේ වෙනවා සමචතුරස්‍රෙත් වෙනවා. ඒක දෙවෙනි එක හරි. පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි. සිසුන් තිදෙනෙකුගේ ස්කන්ධය පිළිවෙලින් 42යි 45යි 39යි වේ. මධ්‍යන්න ස්කන්ධය. සංඛ්‍යාටීක මධ්‍යන්නය ගන්න ඒ ටිකේ එකතුව. ඔය ඉලක්කම් තුන එකතුව බෙදනවා 3. බණ ඉලක්කම් තුන එකතු කරන්න. එකතු කරලා 3ෙන් බෙදන්න. මේ තුන එකතු වෙන්නේ 2යි 5යි 7යි 7යි 9යි 7යි 9යි 16න් 1යි 1යි 4යි 5යි 4යි 9යි 9යි 3යි 12යි 126 බෙදීම 3යි 42යි කිලෝග්‍රෑම්. මේ පැත්ත දුර කිලෝමීටර්. මේ පැත්තට කාලයේ පැය.
වේගය වැඩි කරන්න. යතුරුපැදි කරුවකුගේ චලිතය දැක්වීම සඳහා අඳින ලද දුරකාල ප්‍රස්ථාරයේ රූප සටහනේ දැක්වේ. ඔහුගේ මධ්‍යක වේගය ගන්න ගමනට ගීලා තියෙන මුළු දුර බෙදනවා මුළු කාලයෙන්. මෙතනින් පටන් අරන් මේ දක්වා ඇහිල්ලා ගිහිලා තියෙන දුර කිලෝමීටර් 80යි. දුර කිලෝමීටර් 80යි. නෙමෙයි 80 නෙමෙයි 60යි. ගිහිලා තියෙන දුර කිලෝමීටර් 60යි. ඒක යාමට ගත වෙච්ච කාලය පැය 3යි. 60ට 3 20යි පැයට කිලෝමීටර් මධ්‍යක වේගය. රූපේ දී ඇති තොරතුරු අනුව එක්සී අගය. මේ පාද දෙක සමාන නම් පුතේ මේ කෝණ දෙක සමානයි. මේක 70යි. මේ තියෙන ඉසෙඩ් අකුර හැඩයක්. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එන එක් සමානයි 70යි. දහදාගෙන යන ඉතුරු ටික 19. පුතේ 19 හදන්න එපා. ඒක තාම හදන්න බෑ. හදන්න බැරි එක ප්‍රශ්නයක් තියෙනවා. 19 හදන්න එපා. කොහොමද මට ඉස්සර වෙන්නේ? විසිවෙනි ප්‍රශ්නය කියන්නේ රූපයේ දැක්වෙන සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. මේ ලක්ෂයේ ඛණ්ඩාංකයේ x අක්ෂයෙන් 2යි y අක්ෂයෙන් 0යි 2යි බිඳුව. මේ ලක්ෂයේ ඛණ්ඩාංකයේ 0යි 4. මේ ඛණ්ඩාංකයේ 0යි 4. මේක අනුක්‍රමණයේ සෙව්ව විදිය මතකද? y වල ඛණ්ඩාංක අතර වෙනස පුතේ බෙදුවා x වල ඛණ්ඩාංක අතර වෙනසෙන් හදන්න. y වල ඛණ්ඩාංක අතර වෙනස ගන්න 4න් අඩු කරනවා බිඳුවක්. මෙන්න x වල ඛණ්ඩාංක අතර වෙනස ගන්න බිඳුවෙන් අඩු කරනවා 2ක්. 4න් බිඳුවක් අඩු කළොත් 4යි. බිඳුවෙන් 2ක් අඩු කළොත් ඍණ 2යි. ධනයි ඍණයි ඍණ. මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය ඇහුවනම් 4යි. අනුක්‍රමණයේ ඍණ 2යි. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙනාගේ 4යි. සමීකරණය ඇහුවනම් y සමානයි ඍණ 2යි x ධන 4. අපෙන් එච්චර අහලා නැහැ.
21 වැරද්දක් තියෙනවා ධාරිතාව වර්ග සෙන්ටිමීටර් නෙමෙයි පුතේ ඝන සෙන්ටිමීටර්. ධාරිතාව කියන්නේ මේ සිලින්ඩරේ සම්පූර්ණ පරිමාව. මේ සිලින්ඩරේ සම්පූර්ණ පරිමාව ධාරිතාව 1540යි. 1540යි. වන සිලින්ඩරයක හරියටක් ජලයෙන් පිරී ඇත. එහෙනම් 1540න් භාගයක් කියන්නේ 770යි ජලයෙන් පිරලා තියෙන්නේ. ඊගාට පතුලේ වර්ගඵල 154යි. ජල කඳේ උස. මේ විදිහේ වස්තුවක පරිමාව හොයන්නේ මේ විදිහේ වස්තුවක පරිමාව එකාකාර හරස් කඩක් ඇති වස්තුවක්. ඒතර බලන්න සිලින්ඩරය කියන්නේ පුතේ එකාකාර හරස් කඩක් ඇති වස්තුවක්. මේක එකාකාර හරස් කඩක් ඇති වස්තුවක් නම් මේ තියෙන එකාකාර හරස් කඩ වර්ගඵලය. මේකේ හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස සමාන වෙනවා පරිමාවට. ඕනම එකාකාර හරස් කඩක් ඇති වස්තුවක පරිමාව එකාකාර හරස් කඩේ වර්ගඵලය වැඩි කිරීම උස. බලන්න මේ ප්‍රිස්මය ගත්තත් මේ ත්‍රිකෝණය එකාකාරව තියෙනවා. එහෙනම් ඒකේ පරිමාව ගන්න හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. ප්‍රිස්මේ උස නැතුව කියන්නේ දිග. එහෙනම් මෙතන මේකේ ජලය පිරලා තියෙනවා. මේකේ හරස් කඩ වර්ගඵලය දීලා තියෙනවා 154යි. අපි උස h කියලා ගමු. ඒක පරිමාව 1540න් භාගයයි පිරලා තියෙන්නේ. 1540න් භාගයයි අපෙන් ආන්නේ ජල කඳේ උස. ඒතර ජල කඳේ හරස් කඩ වර්ගඵලය 154යි. ජල කඳේ උස h සමානයි පරිමාව 1540න් භාගයයි කියන්නේ 770යි. දැන් h වලගේ හෙව්ව හැකි 154න් බෙදලා මේ පැත්තේ h තනි කරන්න 154න් බෙදනවා. එන අනිත් පැත්තත් බෙදන්න 154න්. බාන 7න් කැපෙනවා. දෙමුතේ හදාගෙන යන්න මට ඉස්සර වෙන්න. මේ කියනවා 7 වරක් 10යි. 7 වරක් 214යි ඉතුරු 1යි. 14ට 2යි. 7 වරක් මෙතන 7 වරක් 110යි. 110ට 22 5යි. 11 වරක් 2යි 11 වරක් 10යි. දෙවරක් 1යි දෙවරක් 5යි. රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය ඕවේ O සිට ABට ඇති ලම්බය OD වේ. රූපයේ දක්වා ඇති අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කර අංග සමවන අවස්ථාව ලියා දක්වන්න. මේකේ මේ අරයයි සමානයිනේ. මේ පාද දෙක සමානයි. මේක පොදුයි ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක්. ඍජු කෝණයයි කර්ණයයි පාදයයි.
ඍජුකෝණයයි කර්ණයයි පාද යටතේ අංග සමයි. OAD ත්‍රිකෝණය OAD ත්‍රිකෝණය අංග සමයි OBD ත්‍රිකෝණය. අංග සම අවස්ථාව කර්ණපා. මේක අංග සම වෙන අවස්ථාව කර්ණපා. දාදාගෙන යන්න. මොට ඉස්සර වෙන්න පුතේ. විසිතුන මේ අසමානතාවය විසඳන්න. දෙපැත්තම 3න් වැඩි කළ හැකි. මේ දෙන්න කැපිලා යනවා. ඍණ 2x කුඩයි සමයි 12යි. දැන් මේක x තනි කරන්න අපි අසමානතාවලදී ඉගෙනුවා. ඍණ සංඛ්‍යාවකින් බෙදන විටත් ඍණ සංඛ්‍යාවකින් ගුණ කරන විටත් අසමානතාවය වෙනස් වෙනවා. කුඩයි සමයි විශාලයි සමයි වෙනවා. ඒක මතක තියෙන්න ඕන. කුඩයි සමයි කියන එක විශාලයි සමයි වෙන්න ඕන. මේ දෙන්න කැපෙනවා x විශාලයි සමානයි ධනයි ඍණයි ඍණ 12ට 2 6යි. x විශාලයි සමානයි ඍණ 6. විසි හතර ආනයනික විදුලි උපකරණයක් සඳහා 12ක තීරුබදු ප්‍රස්ථතයක් අය කිරීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම 4200කින් ඉහළ ගියේ නම් භාණ්ඩයේ ආනයනික වටිනාකම කීයද? ආනයනය කළේ 100කට නම්
තීරු ගාස්තුව ගෙව්වට පස්සේ වැඩි වෙනවා 12. වැඩි වෙන්නේ 12යි. ඒතොර තීරු ගාස්තු ගෙව්වට පසු වටිනාකම නම් 112යි. ඇයි 100කට ගෙවන තීරු ගාස්තුව? මෙන්න මේ තීරු ගාස්තුව තමයි වැඩි වෙන්නේ. මේ ගාන කියන්නේ වැඩි වෙන මුදල කියලා. 100කට ආනයනය කළා නම් වැඩි වෙනවා 12ක්. අපිට කියන්නේ බාණ්ඩේ වටිනාකම 4200කින් ඊළඟ ගියේ නම් 4200කින් වැඩි වෙලා ගියේ නම් ආනයනික වටිනාකම මේකෙන් මේක 12ක් වැඩි වෙන්නේ 100කට ආනයනය කළා නම් 4200ක් වැඩි වෙන්නේ කීයකට ආනයනය කළොත්ද බලන්න. 12ක් වැඩි වෙන්නේ 100කට ආනයනය කළොත් 4200ක් වැඩි වෙන්නේ කීයකටද කියලා බලන්න. අන්තිම ගාන 12ක් 1යි 12ක් 3 36යි. ඉතුරු 6යි 60ට 5යි බිංදුවයි. 350 100න් වැඩි කළොත් බිංදු 2යි 35000යි. ආනයනික වටිනාකම 35000යි. විසිපස්වැනි ගාන AB සහ AC රේඛාවලට සමුදුරින් අර්ධ වෘත්තය මත පිහිටන්නා වූ ලක්ෂය සොයා ගැනීමට අදාළ නිර්මාණවල දල සටහනක් ඇඳ අදාළ ලක්ෂය P ලෙස නම් කරන්න. මේ රේඛා දෙකට සමුදුරින් නම් රේඛා දෙකකට සමුදුරින් පිහිටි ලක්ෂයේ පතේ කියන්නේ මොකද්ද? රේඛා දෙකකට සමුදුරින් පිහිටි ලක්ෂයේ පතේ කියන්නේ එම රේඛා දෙක හමු වන ස්ථානයේ කෝණයේ සමච්ඡේදකයයි. මේ කෝණේ සමච්ඡේදනය කරනවා. මෙහෙම ඡාපයයි ඕනෑම දුරක් කරන්. ඒ දුර වැඩි කළා මෙහෙම ඡාපයයි මෙහෙම ඡාපයයි. මෙන්න ABටයි ACටයි සමදුරින් පිහිටි ලක්ෂයේ පතේ ඕකයි. ඕක මේ රේඛාව කැපෙන ස්ථානයේ P. ලකුණු කරන්න ලුපි කියලා. එතකොට පුතේ කෙටි ප්‍රශ්න පත්‍රය ඉවරයි. දැන් පටන් ගමු රචනාමය ප්‍රශ්න ටික. රචනාමය ප්‍රශ්න 5ක් තියෙනවා. ගණිතයකට. දැන් හදන්න. මේකේ මේ කෝණේ සමච්ඡේදනය කරනවට ලකුණු 1යි. මේ අර්ධ වෘත්තයේ මත P ලක්ෂයේ ලකුණු කරනවට ලකුණු 1යි. ලකුණු 2යි. දැන් පුතේ පටන් ගන්න B කොටස. B කොටසේ පළවෙනි කොටස. B කොටසේ පළවෙනි ප්‍රශ්නය. ගාන කියවන්න පුතේ. ගාන කියවන්න. භාජනයක් සම්පූර්ණයෙන්ම පිරී ඇත. මෙන්න මුළු භාජනයේ පිරීලා. සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත. ඉන් 8න් 3ක් ස්නානයේ සඳහා යොදාගෙන. මෙන්න ස්නානයේ සඳහා. ස්නානයේ සඳහා 8න් 3ක් යොදාගත්තා. ඉතිරියෙන් 5න් 2ක් රෙදි සේවීමට භාවිතා කරයි. එතුර 8න් 3ක් නාන්න පාවිච්චි කළා නම් ඉතුරු වෙන්නේ 8න් 5යි.
මේ අටෙන් පහෙන් දෙකක් රෙදි හෝදන්න පාවිච්චි කළා නෙමෙයි රෙදි හෝදන්න. අටෙන් තුනක් නාන්න පාවිච්චි කළා. ඊට පස්සේ ඉතුරුනා අටෙන් පහක්. ඒ ඉතිරි වෙච්ච අටෙන් පහෙන් දෙකක් පහට පහ කැපෙනවා. මෙන්න අටෙන් දෙකක් එතකොට පාවිච්චි කළා රෙදි හෝදන්න. දැන් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ස්නානයෙන් පසු ඉතිරි වූ ජල ප්‍රමාණය දැන් හදාගෙන යන්න. භාගාසිත ගැටලු ගානක් ලැබෙනවමයි. දැන් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕගොල්ලෝ ඉස්සෙල්ලා. ගාන කියන දේ කළු ලෑල්ලේ තියෙනවා. බලන්න. එක ස්නානයෙන් පසු ඉතිරි වූ ජල ප්‍රමාණයේ භාජනයෙන් කවර භාගයක්ද? අටෙන් තුනක් ස්නානයට ගියා නම් ඉතිරි වෙන්නේ අටෙන් පහයි. දෙක රෙදි සේදීමට භාවිතා කළ ජල ප්‍රමාණයේ මුළුධාරිතාවෙන් රෙදි සේදීමට භාවිතා කළේ ඉතිරි වෙච්ච අටෙන් පහෙන් දෙකයි. පස්වරක් එකයි දෙවරක් හතරයි. මුළු භාජනයෙන් හතරෙන් එකක් ගියා රෙදි සෝදන්න. තුන්වෙනි කොටස ස්නානයෙන් හා රෙදි සේදීමෙන් පසු භාජනයේ ඉතිරි වූ ජල ප්‍රමාණයේ මුළුධාරිතාවෙන් කොබොන්න කොටසක්ද? ස්නානය හා රෙදි සේදීමට ගියා. ස්නානයට අටෙන් තුනයි රෙදි සේදීමට අටෙන් දෙකයි. අටෙන් දෙක සුළු කල්ලයි හතරෙන් එකාවේ. මම මෙතන අටෙන් පංගුවම ගත්තා. අටෙන් තුනයි අටෙන් දෙකයි කියන්නේ අටෙන් පහයි. දැම නිසා ඉතිරි කොටස මේ දෙකට ගියා අටෙන් පහක්. අටෙන් තුනයි අටෙන් දෙකයි අටෙන් පහයි. මෙන්න ඉතිරි කොටස අටෙන් තුනයි. අටෙන් පහක් ගියා නම් මේ දෙකට තව ඉතිරි වෙන්නේ කීයද? අටෙන් තුනයි. දැන් හදන්න හතරවෙනි කොටස. පුතේ හතරවෙනි කොටස කියනවා භාජනයේ ඉතිරි වූ ජල පරිමාව ලීටර් 18යි.
මේ ඉතිරි වෙච්ච ටික ලීටර් 18යි. ඒ කියන්නේ මුළු භාජනයෙන් 8න් 3ක් සමානයි ලීටර් 18යි. ඉතුරුනේ මුළු භාජනයෙන් 8න් 3යි. ඒක ලීටර් 18යි. අපෙන් අහනවා රෙදි සේදීමට යොදාගත් ජල ප්‍රමාණය. රෙදි හොදන්න ගියේ 8න් 2යි. මුළු භාජනයෙන් 8න් 3ක් කියන්නේ ලීටර් 18යි. එතකොට මුළු භාජනයෙන් 8න් 1ක් කියන්නේ ලීටර් 18 බෙදීම 3යිනේ. 8න් 3ක් කියන්නේ 18ක් නම් 8න් 1ක් කියන්නේ 18 බෙදීම 3යි. එම නිසා රෙදි සේදීමට ගියේ 8න් 1ක් කියන්නේ 3න් 18යි. රෙදි හොදන්න ගියේ 8න් 1 වගේ දෙගුණයක්. දෙකක්. සුළු කළොත් ලීටර් 12යි. ලීටර් 12යි. ලීටර් 12යි. දැන් පටන් ගන්න දෙවෙනි ප්‍රශ්නය. දැන් පටන් ගන්න දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නයේ පුතේ ඒ කොටස කියවන්න. පළාත් පාලන ආයතනයක් එම බල ප්‍රදේශය තුල පිහිටි වාර්ෂික වටිනාකම 1,20,000ක් ලෙස තක්සේරු කර ඇති ගොඩනැගිල්ලක් සඳහා කාර්තුවකට 1200ක වරිපනම් බදු මුදලක් අය කරයි. මේ ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම 1,20,000යි. මේ සඳහා කාර්තුවකට අය කරනවා 1200ක්. අපෙන් අහනවා පළවෙනි කොටස ගොඩනැගිල්ල සඳහා වසරකට ගෙවිය යුතු වරිපනම් බදු මුදල. වාර්ෂික වරිපනම් මුදල. කාර්තුවකට 1200ක් නම් අපි දන්නවා අවුරුද්දකට කාර්තුව 4යි. ජනවාරි පෙබරවාරි මාර්තු 31කට එක කාර්තුවයි. අප්‍රේල් මැයි ජූනි 2යි. ජූලි අගෝස්තු සැප්තැම්බර් 3යි. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් 4යි. එක කාර්තුවකට 1200 නම් වරිපනම් මුදල 1204යි. මට ඉස්සර වෙන්න. අපි වරිපනම් පාඩම කළා. කාර්තුවකට ගෙවන්න ඕනේ 1200ක් නම් වරිපනම් මුදල වෙන්නේ 1204යි. 4000 කීයද 800යි. ඕකත් වැඩි කරන්න නැතුව බලා ඉන්නවා ඇති. දෙක අය කර ඇති වරිපනම් බදු ප්‍රතිශතය. බදු ප්‍රතිශතය. ඒ කියන්නේ කීයකට කීයක් අය කරනවද බලන්න. වාර්ෂික වටිනාකමටයි පුතේ බදු අය කළේ. මේ ගොඩනැගිල්ලේ වටිනාකම අනුව පුතේ බදු අය කරන්න. ඔය කියන ගානේ වටිනාකම 1,20,000යි. 1,20,000කට අය කරනවා 4,800ක්. ප්‍රතිශතය හොයන්න වැඩි කරනවා 100%. 100%. සුළු කරලා උත්තරේ ගන්න. සුළු කරලා උත්තරේ අරගෙන තුන්වෙනි කොටසත් හදන්න.
බින්දු දෙකට බින්දු දෙකයි බින්දු දෙකට බින්දු දෙකයි 48ට 12 වරක් 4යි 4යි. තුන්වෙනි කොටස වර්ෂයක ජනවාරි මස 31 දිනට පෙර වාර්ෂික වරිපනම් මුදල එකවර ගෙවූ විට 10%ක වට්ටමක් හිමි වේ නම් එසේ එකවර ගෙවීමේදී ගෙවීමට සිදුවන වරිපනම් බදු මුදල. දැන් මේ මුදල එක සැරේ ගෙවනවා නම් 4800 එක සැරේ ගෙවනවා නම් 100කට 10ක් අඩු වෙනවා. ඒ කියන්නේ 100කට ගෙවන්න වෙන්නේ 90යි. 100කට 10ක් අඩු වෙනවා. 100කට 10ක්. මේ වාර්ෂික වරිපනම් මුදල පුතේ. දැන් අපි ගෙවන්නේ නගර සභාවට, හොරණ නගර සභාවට. ඒගොල්ලොත් එහෙමයි. වරිපනම් මුදල කාර්තුවෙන් කාර්තුවට ගෙවනවා නම් මාර්තු 31 1200යි. ජූනි 31 1200යි. මේ විදිහට වාර 4කට ගෙවුවා හැකි. හැබැයි මේ වාර 4 මුදල එක සැරේ ගෙවනවා නම් 100කට 10ක් අඩු වෙනවයි කියන්නේ 100කට ගෙවන්න වෙන්නේ 90යි. එහෙනම් 4800කට ගෙවන්න වෙන මුදල බලන්න 4800න් වැඩි කරනවා. දැන් සුළු කළ උත්තරේ ගන්න. බින්දුවට බින්දුවයි බින්දුවට බින්දුවයි. නමාරක් බින්දුවයි නමාරක් 8 72න් 2 7යි. නමාරක් 4 30යි 7යි 40 43යි. 4320යි. B කොටස. B කොටස කියවලා හදන්න. B කොටස කියවලා හදන්න. ගාන කියනවා කානුවක් කැපීම සඳහා මිනිස්සු 6 දෙනෙකුට දින 8ක් ගත වෙයි. මිනිස්සු 6 දෙනෙකුට දින 8යි. ඒ කියන්නේ මිනිහෙකුට මිනිස් දින 48ක් යනවා. මිනිසුන් දෙදෙනෙකු අඩුවෙන් මිනිස්සු දෙන්නෙක් අඩු කළොත් මිනිස්සු 4යි. මිනිස්සු 6ක් හිටියා. මිනිස්සු දෙන්නෙකුට අඩුවෙන් එම කාර්යය ඒ කියන්නේ මේ මිනිස් දින 48 කාර්යය නිම කිරීමට දින කීයක් ගත වේද? දින ගණන. මේ දෙකෙන් ඕන එකක් හොයන්න. 48 බෙදනවා 4ෙන් 12යි. පුතේ පටන් ගන්න ප්‍රශ්න අංක 3 දිග පරිමිතිය වර්ගඵලය ගාන. දැන් පටන් ගන්න ප්‍රශ්න අංක 3. දැන් පුතේ පටන් ගන්න එහෙමනම්. පුතේ පටන් ගන්න ප්‍රශ්නාංක 3. මෙන්න මේ විදිහේ රූපයක් දීලා තියෙනවා.
මේක AB CD E මේක මීටර් 7යි රූපයේ දැක්වෙන්නේ ඍජුකෝණාශ්‍රාකාර පිහිනුම් තටාකයක සහ කේන්ද්‍රික ඛණ්ඩ ඇතිති වේදිකාවක දල සටහනකි. මේක වේදිකාව. මේක තටාකය. පිහිනුම් තටාකයේ දිග පළලමින් තුන්ගුණයකි. මේ තටාකයේ දිග පැත්ත මෙන්න මේ පළල පැත්ත වගේ තුන්ගුණයක්. පළල 3යි මීටර නම් දිග 21යි මීටර වෙන්න ඕනේ එහෙමනම්. දැන් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේක 7යි නම් මේ අරයත් 7යි මේ අරයත් 7යි. නේද? මේ පැති දෙක සමානයි. පල්ල 7යි නම් මේ පල්ලත් 7යි. එතකොට අරය 7යි මේ අරයත් 7යි. මේ කෑල්ල 21යි. අපි යන පළවෙනි කොටස කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප කොටසේ දිග ඡාපයේ දිග කියන්නේ වටකාලක්. වටයක් 2πr ඒකෙන් 4න් 1යි. දැන් පොයිලිය මම ලිව්වහම ආදේශ කළ සුළු කරන්න ඕනේ පුතේ. ඒකයි ගණිතේ තියෙන්නේ. ඡාපයේ දිග හොයන්න. දෙක වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම අරය 7 වැඩි කිරීම 4න් 1යි. දැන් මට ඉස්සර වෙන්න. දැන් මට ඉස්සර වෙලා හදාගෙන යන්න. ඡාපයේ දිගේ නෝක සුළු කරපුවා. මීටර 11යි. දෙක ඉහත පිහිනුම් තටාකයා වේදිකා වටා විසිතුරු බල්බ වැලක් සවි කිරීම සඳහා මිලදී ගත යුතු බල්බ වැලේ අවම දිග මේක වටා බල්බ වැලක් අදින්න ඕනේ. මේ වැලේ අවම දිග කියන්නේ. ඒතොර මෙතෙන්ට බල්බ වැල අදින්නේ නැහැ වටේට විතරයි. බල්බ වැලේ අවම දිග එක කෙරවලකින් ඉඳලා එකතු කරන්න. ඒ වලින් පටන් ගත්තොත් 21 එකතු කිරීම BC ඡාපය අපි හැදුවා පළවෙනි කොටසෙන් 11යි එකතු කිරීම 7යි එකතු කිරීම 21යි එකතු කිරීම 7යි 21 කෑලි 2යි 7 කෑලි 2යි 11යි. දැන් ඔක සුළු කරන්න නැත්තම් වැඩක් නැහැ පුතේ. ඉස්කෝලේ ගියාට වැඩක් නැති වෙනවා. පන්ති ආවට වැඩක් නැති වෙනවා. විසි එකයි 32යි 49යි 50යි 60යි 67ද 42යි 52යි 50
එකයි දෙකයි නමයයි දහයයි දාහතයි. දාහතෙන් අත එකයි තුනයි හතරයි හයයි. බල්බ වැලේ දිග මීටර 67යි. තුන්වෙනි කොටස BCD වේදිකාවේ වර්ගඵලය. වේදිකාවේ වර්ගඵලය. වේදිකාව රවුමකින් 4න් පංගුවක් තියෙනවා. πr වර්ගයෙන් 4න් එකයි ඉසුරු කරන්න. πr වර්ගයෙන් 4න් එකයි ඉසුරු කරන්න. වේදිකාව කියන්නේ රවුම් කාලයි. රවුමක් කියන්නේ πr වර්ගය. දැහදන්න පුතේ. ෆයි කියන්නේ 7න් 22යි 7 වැඩි කිරීම 7යි ඒකෙන් 4න් එකයි. 7ට 7 කැපෙනවා 2කින් කැපෙනවා දශම වලින් උත්තරේ එන්නේ. හරියට බෙදෙන්නේ නැහැ. හදන්න නැතුව මං හදනකන් ඉඳලා උත්තරේ දාගත්තොත් හරිම ලේසි හරිම පහසුයි. හැබැයි පුතේ විනාසයි. තමන් විනාශ වෙනවා. හරි ෆයි කියන්නේ 7න් 22යි අරය 7යි 7 වැඩි කිරීම 7යි 4න් එකයි. එකොළොස් වරක් 7 77යි 77 බෙදෙනවා 2කින් දෙවරක් 3 6යි ඉතුරු 1යි 17ට දෙවරක් 8 16යි ඉතුරු 1යි බිංදුවක් ගත්තොත් දශම 10ට 2 5යි 38යි දශම 5යි වර්ග මීටර මේක හතරවෙනි කොටස වේදිකාවේ වර්ගඵලයට සමාන වර්ගඵලයකින් යුත් AEFG නම් ඍජුකෝණාශ්‍ර හැඩති වේදිකාවක් ඉදි කළහොත් EF දිග මෙන්න මේ විදිහට අපි හිතමු ඍජුකෝණාශ්‍රාකාර කොටසක් ඉදි කරනවා. වේදිකාවේ වර්ගඵලයට සමානයි. මේක මීටර් 7යිනේ. මේ වේදිකාවේ වර්ගඵලයයි ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයයි සමානයි. වේදිකාවේ වර්ගඵලය කිව්වේ 38.5යි කියන්නේ 11 වරක් 7 77 බෙදීම 2යි. මේකේ වර්ගඵලය 77 බෙදීම 2යි. AB EF ඍජුකෝණාශ්‍රයක්. මේක ඍජුකෝණාශ්‍රයක්. AEFG අපෙන් ආනවා EF දිග. අපෙන් ආනවා EF දිග. EF වැඩි කිරීම මේ පැත්ත වැඩි කිරීම මේ පැත්ත 7යි. මේ පැත්තයි වැඩි කළොත් වර්ගඵලය 77 බෙදීම 2යි. දැන් EF හොයන්න. ටියුට් එක යනවද? කොහෙන්ද? දැන් පුතේ පටන් ගන්න මේක හදලා ඉවරලා ඊගාව ගන්න. එකක් වන්න හදන්න බැරිය.
මේක ඔක්කොම පුළුවන්. කොහොමද ඉන්නේ කරු පාඩම්. තකෝර මම ඉතින් කෙටි ප්‍රශ්න පත්‍රය දාන්න ඉස්සෙල්ලා. ඔව් දාන්න. මේ එකෙන් හත පුතේ අනිත් පැත්තට ගේනවා. එකෙන් හත අනිත් පැත්තට ගෙනියනකොට හතෙන් එකයි. හත්වරක් එකයි හත්වරක් 11යි. මෙන්න 11 බෙදනවා දෙකෙන්. දෙවරක් 5 10යි ඉතුරුයි එකක්. බිංදුවක් ගත්තොත් දශම 10ට 5යි. ඉතුරු නැහැ. මීටර් 5.5යි. මීටර් 5.5යි. දැන් පුතේ පටන් ගන්න හතරවෙනි ප්‍රශ්නය. ගාන කියනවා පුතේ හතරවෙනි ගානේ. ගාන කියනවා පහත වගුවේ දැක්වෙන්නේ ඇගයීමක් සඳහා පන්තියක සිසුන් පිරිසක් ලබාගත් ලකුණු හා සිසුන් සංඛ්‍යා පිළිබඳ තොරතුරු වේ. අපෙන් අහනවා පළවෙනි කොටස. පන්තියේ සින්න මුළු සිසුන් ගාන. මුළු සිසුන් ගාන කියන්නේ මේ ටික එකතුව 12යි 20යි 30යි 45යි. මුළු සිසුන් ගාන 45යි. දෙක ඉහත තොරතුරු වටප්‍රස්ථාරයක දැක්වීමට එක් සිසුවකු නිරූපණය කළ හැකි කේන්ද්‍රක ඛණ්ඩයේ කෝණය. ඒතොර සිසුන් 45ක් දක්වන්නේ. සිසුන් 45ක් දක්වන්නේ කෝණේ කේන්ද්‍රයේ කෝණය 360යි. මේක වටප්‍රස්ථාරයකින් දක්වනකොට මේ සිසුන් 45ම දක්වන්නේ 360කින්. එහෙනම් සිසුන් එක්කෙනෙක් දක්වන කෝණය හොයන්න 360 බෙදනවා 45යි. එම නිසා එක් සිසුවකුට අදාළ කෝණය 360ට 45 වටයි. එක්කෙනෙක් දක්වන කෝණය 8යි. වගුවේ ස්තැම් පුරවන්න බලන්න හදන්න. සිසුන් 45ක් දක්වන කෝණය අංශක 360 නම් එක සිසුවෙක් දක්වන කෝණය 360 බෙදීම 45යි. 360ට 45 වටයි. වගුවේ ස්තැම් පුරවන්න.
වගුවේ ස්ථන් කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. එක් සිසුවෙකුට අදාළ කෝණේ 8ක් නම් සිසුන් 8 දෙනාට අදාළ කෝණේ 64යි. ඒතර එක් සිසුවෙකුට 8ක් නම් සිසුන් 10 දෙනාට 8 10යි 80යි. එක සිසුවෙකුට 8ක් නම් සිසුන් 12කට 8 වරක් 12 96යි. එක් සිසුවෙකුට 8ක් නම් සිසුන් 15ට 120යි. මෙන්න මේ ආකාරයට වගුව සම්පූර්ණ කළ හැකි. ඉහත තොරතුරු එම තොරතුරු ඉහත දී ඇති වෘත්තය මත නිරූපණය කරන්න. මෙන්න වෘත්තය මත නිරූපණය කරන්න ඕනේ. දීලා තියෙනවා වෘත්තයක්. ඒක ලොකු වැඩි නම් වෙන මැඳගෙන හදන්න. ඔන්න වෘත්තය. අපිට කෝණමානය තියන්න පුළුවන් වෙන්න. ඔය රවුම ඊට මදි නම් ඔයිට වඩා ලොකු රවුමක් ඇඳ ගන්න. මේ කෝණ ටික ලකුණු කරන්න. මෙතෙන්ට කෝණමානය තියන්න. අංශක 64යි. මෙන්න 64 ගාවින් තිතක් තියාගෙන රේඛාව වඳින්න. මේක 64යි. ඒතර 64යි කියන්නේ 11 සිට 20 දක්වා ලකුණු ගත්තයි. ඊගා කෝණේ 80යි. මෙතෙන්ට කෝණමානය තියන්න. මෙතන ඉඳලා 80ක් මනින්න. 80ක් මැල්ලත් තිතක් තියලා කෝණමානය තියන්නේ මේ රේඛාවට. රේඛාව වඳින්න. මේක 80යි. මේක 20 සිට 30 දක්වා ලකුණු ගත්තයි. ඊගාට 96යි. මෙතෙන්ට කෝණමානය තියන්න. ලකුණු කරන්න 96ක්. ලකුණු කරන්න 96ක්. මේක 96යි 30 40. මේක ඉබේට 120ක් එනවා. මේක 21 30. මේක 31 40. 41 50. මේකයි වට ප්‍රස්ථාරය එතකොට. මේකේ පස්වෙනි ගාන පුතේ රවුම් කරගන්න තාම හදන්න බෑ. අපි තාම කරපු නැති මාතෘකාවක්. ඒ ප්‍රශ්නේ රවුම් කරගන්න ඒව වෙනම හදන්න වෙනවා සම්භාවිතාව කළාට පස්සේ. දැන් පටන් ගන්න ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ පටන් ගන්න. වෙගි වැඩි කරන්න තාම ඉවර නෑ සමහරක්.
දෙවට ප්‍රස්ථාරයෙන් දැල ඉවර කරන්න. වට ප්‍රස්ථාරයෙන් දැල ඉවර කරන්න. දැමුතේ හදාගෙන යන්න. භාග සුළු කිරීම පිළිබඳ පුදුමාකාර ඥානයක් අපිට තියෙනවා. දැන් අවුරුදු ගානක් තිස්සේ භාග ඉගෙන ගත්තා. විෂම්භාග කරනවා 3 වරක් 2 6යි 1යි 7යි. 5 වරක් 1 5යි 3යි 8යි. 4 වරක් 1 4යි 1යි 5යි. ඉස්සෙල්ල කරන්න වෙන්නේ අල්ලා යන්න. වන් බෙගුදරි නීතිය හැටියට. මේ දෙන්නයි කැපෙන ඒවා කපලා දාලා සුළු කරලා ගන්න. පස්වරක් 1යි 5 වරක් 1යි 4 වරක් 1යි 4 වරක් 2යි. දෙවරක් 1 2යි 1 වරක් 1 1යි. බෙදීම ගුණ කිරීම කරමු. බෙදීම ගුණ කිරීම කළොත් මේකේ පරස්පරය එකෙන් දෙකේ පරස්පරය දෙකෙන් එකයි. දැන් සුළු කළා මිශ්‍ර භාග වලින් දක්වන්න. මේ පේලියත් හදන්න නැති අය ඉන්නවා පුතේ. මං එදුවට පස්සේ ලියනවා. 7 වරක් 1 7යි 3 වරක් 2 6යි. 7ට 6 වරක් 1 6යි ඉතුරුයි 1ක්. B කොටස කියවලා පටන් ගන්න. B කොටස මෝටර් රථයක් ආනයනය කිරීමේදී 60% තීරු බදු මුදලක් ගෙවීමට ආනයනකරුට සිදුවන අතර මෙන්න තීරු බදු ගෙවන්න වෙනවා 60%ක්. ඔහු විසින් 15%ක ලාභයක් ලැබෙනසේ මෝටර් රථය විකිණීමට අදහස් කරයි. ලාභයේ ප්‍රතිශතය 15%යි. මෝටර් රථයේ ආනයනික මිල රුපියල් 25 ලක්ෂයක්. 25 ලක්ෂයක් වූයේ නම් ආනයනකරු විසින් මෝටර් රථයේ විකිණීමට ලකුණු කළ මිල. විකිණීමට ලකුණු කළ මිල. දැන් හිතන්න.
මට ඉස්සර වෙන්න. ලක්ෂ 25කට ආනයනය කරන්නේ 60ක් තීරු ගාස්තු ගෙවනවා. ඒතර තීරු ගාස්තු වෙනවා 60 ගානේ 25 ලක්ෂයකට. ඔන්න ගෙවිය යුතු තීරු ගාස්තුව. මේක ලංකාවට ගෙනාවට පස්සේ 25 ලක්ෂයෙන් 60ක් තීරු ගාස්තුව ගෙවන්න වෙනවා. 25 ලක්ෂයට 60යි. 25 ලක්ෂයට 60ක් ගෙවන්න බලන්න තීරු ගාස්තුව කීයද කියලා. බින්දුවට බින්දුවයි බින්දුවට බින්දුවයි 6ක් 25 150යි බින්දු 4යි ලක්ෂ 15යි ලක්ෂ 25 වාහනේට ලක්ෂ 15ක තීරු ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒතකොට තීරු ගාස්තු ගෙවූ පසු වටිනාකම ලක්ෂ 25ක් පිටරටට යවුවා ලක්ෂ 15ක් රජයට ගෙව්වා ලක්ෂ 40යි. දැන් වාහනේ වටිනාකම ලක්ෂ 40යි. මේකෙන් ලාභ ලබන්න ඕනේ පුතේ 15%. ලක්ෂ 25ක් පිටරටට යවලා වාහනය ගෙන්නුවා. මේ වාහනය ගෙන්නුවට පස්සේ ඒකට තීරු ගාස්තුවක් ගෙව්වා 60ක්. ඒ කියන්නේ ලක්ෂ 15ක්. ඒතර පුතේ තීරු ගාස්තු ගෙව්වට පස්සේ වාහනයට වෙලා තියෙනවා ලක්ෂ 40ක්. ලක්ෂ 40ක් වෙලා තියෙනවා. ලක්ෂ 40ක් වෙලා තියෙනවා. දැන් ලාභ ලබන්න ඕනේ 15%. ඒ කියන්නේ වැය වුණේ 100ක් නම් ලාභේ 15ක් ලබන්න විකුණන්න ඕනේ 115කට. වාහනේ සඳහා පුතේ වැය වුණේ රුපියල් 100ක් නම් රුපියල් 100ක් නම් ලාභේ 15ක් ගන්න ඕනේ. එහෙනම් විකුණන්න ඕනේ 115කට. වාහනේ සඳහා වැය වුණේ ලක්ෂ 40යි. විකිණී යුතු මිල. විකිණී යුතු මිල 100ක් වැය වුණා නම් විකුණන්න ඕනේ 115කට. 100ක එකක් 115කට විකුණන්න ඕන නම් 40 ලක්ෂයක එකක් විකිණිය යුතු මිල. වැඩි කරලා උත්තරේ ගන්න. වැඩි කරලා උත්තරේ ගන්න. වැඩි කරලා උත්තරේ ගන්න. තර පුතේ අපි ප්‍රසත හැම දෙයක්ම කරලා තියෙන්නේ ලාභ වට්ටම් කොමිස් තීරු බදු ආදායම් බදු අරිපනම් බදු නේ වැඩ් බදු සුළු පොලිය ඒ සියල්ලම ඉවරයි. 11 ශ්‍රේණී ප්‍රසත පළවෙනි වාරයෙන් ඉවරයි. ඊට පසුගිය භාග ඕන ප්‍රශ්නයක් ඊට පස්සේ කරන්න පුළුවන්.
වැඩි කළ උත්තරේ ගන්න. බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා. බින්දු 1 2 3 4යි. බින්දු 4ක් දාලා 4ෙන්. 4 වරක් පහ 20න් බින්දුව 2යි. 4 වරක් 1 4යි 2යි 6යි. 4 වරක් 1 4යි. දැන් පේනවනේ පුතේ ලක්ෂ 25ට ගෙනාපු වාහනේ විකුණන්නේ ලක්ෂ 46කට. උන්ට පේන්න ඕනේ අතරමැදදී කීයක් තව වැඩිපුර වෙලාද කියලා. නේ. අතරමඟදී සෑහෙන වැඩිවීමක් වෙලා තියෙනවා. පුතේ ඊගාට පටන් ගන්න දෙවෙනි ගාන ප්‍රස්ථාර ගන්න ප්‍රස්ථාර කොලයක්. තර පුතේ මේ 10 ශ්‍රේණී වැඩ ටික ඉතා වැදගත්. හරි. ප්‍රතිශත වලින් එනවා ගණිතයේ 1B කොටසටත් ලකුණු 10ක්. ගණිතයේ දෙකටත් ලකුණු 10ක්. හරි. තර බලන්න ඕගොල්ලන්ගේ මේ 10 ශ්‍රේණී ප්‍රශ්න පත්‍රේ ඉතින් බලන්න දැන් හදාගෙන ගිය ප්‍රශ්න පත්‍රය බලන්නකෝ. ඔය කෙටි ප්‍රශ්න 25ට පස්සේ B කොටසේ ප්‍රශ්න පහෙන් දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතිශත. ඒකේ පොඩි කැලලක් තියෙනවා මිනිස් දින. ඊගා රචනාමය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 1 ප්‍රතිශත. හරි. ඊතර පුතේ ප්‍රස්ථාර කොලයක් අරගෙන ඒ ප්‍රස්ථාරේ ඊළඟ දවසේ එනකොට ඕකේ ප්‍රස්ථාරය ඇඳගෙන එන්න. ඒතර අපිට තියෙන එක සාකච්ඡා කරන්න විතරයි. හරි. මේ ටියුට් එකමයි සාකච්ඡා කරන්නේ ලබන මාසෙ මැද දක්වාම. හරි. සලමයි ගාව ටියුට් එක තියෙන්න ඕනේ. ඒතර මේ මාසේ කාඩ් එක නැති අයට ලබන මාසේ මුල ටිකේ ඉන්න බැරි වෙනවා පන්තියේ. හරි. ඒකට කරන්න දෙයක් නැහැ පුතේ. ඒතකොට පුතේ අපි එහෙමනම් අදට ඔතනින් පන්තිය නවත්තන්න යන්නේ. ආයිබෝවන්. කියත්